ශාක මනුෂ්‍යයන්ට පමණක් නොව සතුන්ටද ප්‍රයෝජනවත් වේ. very good පුතා. ඒගොල්ලන්ට විතරක් නෙමෙයි අරගොල්ලන්ට. not only Sri Lanka but also India. නේද පුතේ? not only Sri Lanka but also India. ශ්‍රී ලංකාව පමණක් නොව ඉන්දියාව. not only විනුර but also රුක්ෂානි. විනුර විතරක් නෙමෙයි රුක්ෂානි. අපේ තියෙන පොඩි grammatical wordings අපි use කරනකොට වාක්‍යයන් නිර්මාණය කරනකොට බලමු මේ වාක්‍ය කොහොමද අපි ඉංග්‍රීසි වලින් ලියන්නේ කියලා. ශාක මනුෂ්‍යයින්ට පමණක් නොව සතුන්ටද. අම්මට විතරක් නෙමෙයි තාත්තට. අයියට විතරක් නෙමෙයි අක්කට. ඔයගලන්ට වාක්‍ය ඕන තරම් භාවිතා කරන්න පුළුවන්. සිංහල විතරක් නෙමෙයි දෙමළ. අපිට භාවිතා කරන්න පුළුවන්. බලමු අපි වාක්‍ය කොහොමද පුතේ ගොඩ නගන්නේ කියලා. right? okay, Zara, you are still joining it. Okay, look at this one, Puta. I'm going to screen share. We're going to write down the last sentence of the second para. දෙවනි ඡේදයේ අන්තිම වාක්‍ය කොහොමද අපි ලියන්නේ? ශාක මෙන්න මේ අයට විතරක් නෙමෙයි මේගොල්ලන්ට. බලමු කොහොමද කරන්නේ කියලා. Okay, you better read down this one. මට මේක කියවන්න අපේ පසිදු. කියවන්න පුතේ. Trees are useful not only to human but also to the animals. the animals. The animals. දැන් මේ නේද animals කියනකොට a sound එක vowel sound එකක් නිසා අපි ඒක ශබ්ද කරන්නේ පුතේ the animals කියලා. එතකොට trees are useful. පළවෙනි වාක්‍යෙ මම අරන් තියනවා පුතේ පළවෙනි කොටසේ වාක්‍යයේ trees are useful. ඒ කියන්නේ ශාක ප්‍රයෝජනවත්. ශාක ප්‍රයෝජනවත් මේගොල්ලන්ට විතරක් නෙමෙයි. ඔන්න දීලා තියෙනවා බලා ගන්න පුතේ. මම අන්ඩර්ලයින් කරලා පෙන්නන්නම් මේක. trees are useful. ශාක ප්‍රයෝජනවත් not only to humans. not only to humans කියන්නේ මනුෂ්‍යයින්ට පමණක් නොව. not only මම කලින් කිව්වේ not only Sri Lanka but also India. ශ්‍රී ලංකාව පමණක් නොව ඉන්දියාවත්. එතකොට not only humans කියන්නේ මිනිස්සුන්ට පමණක් නොව but also කාටද? එමෙන්ම but also කියන්නේ පුතේ එමෙන්ම. ගන්න නැත්නම් ලියා ගන්න පුතේ. but also කියන්නේ එමෙන්ම. මම අන්ඩර්ලයින් කරන මේ කොටස එක not only but also. not only කියන්නේ එපමණක් නොව. එපමණක් නොව. සරල විදිහට වෙන් කරලා ගත්තාම අර්ථය පුතේ. වෙන් කරලා ගත්තාම අර්ථය එපමණක් නොව. not only. එතකොට but also කියන්නේ පුතේ මෙන්න. මේ එක ශබ්ද කරන්න පුතේ also කියලා. ඒ උඩ ALSO ශබ්ද කරන්න ඕන පුතේ. also. එතකොට not only to humans කියන්නේ මනුෂ්‍යයින්ට පමණක් නොව. එපමණක් නොව. මනුෂ්‍යයින්ට to humans කියන්නේ මනුෂ්‍යයින්ට පමණක් නොව but also එමෙන්ම සත්තුන්ට but also to the animals. but also to animals කියලා දැන් මෙන්න ඒක පොඩක් අර මොකද අපි මේ වචන දාලා කරන්නේ වාක්‍යයක් අටට කියවීමට පහසු කරන ආකාරයට ගොඩනගන එක. වචන අයින් කරලා වචන ගොඩනගන වචන දාලා. මම අතන ආයි දෝ දැම්ම නම් එහෙම කැතයි. not only to the humans. අපිට අමාරුයි පුතේ. ගොඩාක් වගේ. දෝ තැන් දෙකක දාන්න වෙනවා. ඒක තමයි එක තැන විතරක් දෝ දානවා. not only එතන අර ටික වචන ටිකක් ආපු නිසා not only to humans but also to the animals. ඒ කියන්නේ සත්වයින්ට ලියා ගන්න පුතේ. ශාක ප්‍රයෝජනවත් මිනිස්සුන්ට පමණක් නොව සත්වයින්ට. not only to humans but also to the animals. පුතේ දැන් අපි ඕක පැත්තකින් තියලා අපි වෙන වාක්‍යයක් බලමු මෙහෙම. විනුර විතරක් නෙමෙයි රුක්ෂානි. කොහොමද කියන්නේ? රුක්ෂානි කොහොමද පුතේ ඔයා නම් වාක්‍ය හදන්නේ? විනුර විතරක් නෙමෙයි මමත්. නැත්තම් විනුර විතරක් නොව රුක්ෂානි. විනුර ඔයා හදන්නේ කොහොමද පුතේ? tell me. මේක වෙනම පොතේ තැනක ලියා ගන්නවද පුතාලා වගේ ප්ලීස්. මෙන්න මේ විදියට.
අන්න පුතේ මම උතරම දාන්නම්. right. ලංකාව විතරක් නෙමෙයි ඉන්දියාවත්. චූටි තැනක පොඩ්ඩක් note down කරගන්න පුතේ. ලංකාව විතරක් නෙමෙයි ඉන්දියාවත්. not only Sri Lanka but also India. ශ්‍රී ලංකාව විතරක් නොව ඉන්දියාවත්. මං විතරක් නෙමෙයි ඔයත්. මම විතරක් නොවේ ඔයත්. කොහොමද කියන්නේ අපේ netme? මම විතරක් නෙමෙයි ඔයත්. කියන්න පුතේ. not only අයිද මීද? netme? Not only me, very good. කියන්න පුතේ. not only me but also you. very good පුතේ. not only me but also you. මම විතරක් නෙමෙයි ඔයත්. ඔය විදිහට ඕන තරම් ඔයගලන්ට වාක්‍ය හදාගන්න පුළුවන් පුතේ. දිනදා ජීවිතයේදී එකක් මත ඉන්න එපා. ඒකින් අපි ඕන තරම් වාක්‍ය හදාගන්න පුළුවන්. not only විනුර but also රුක්ෂානි. okay? මම විතරක් නෙමෙයි රුක්ෂානි. එනවා ට්‍රිප් එක යන්න. not only me but also රුක්ෂානි joining with us go on the trip. තේරෙනවද? අපිත් එක්ක සම්බන්ධ වෙනවා ට්‍රිප් එක යන්න. නේද පුතේ? ඒ විදිහට අපිට මේ not only but also කොටස වාක්‍ය ඛණ්ඩ දෙකක් එකතු කරනකොට අපිට යොදා ගන්න පුළුවන් පුතේ. මම දැන් යොදා ගත්තා මිනිස්සුන්ට විතරක් නෙමෙයි සතුන්ටත් පුතේ. ගොඩක් ප්‍රයෝජනවත් නේද පුතේ? හරි ඔන්න දෙවෙනි ඡේදය ඉවරයි. දැන් යනවා තුන්වෙනි ඡේදය. අරින්න රූලක් අරින්න කට්ටිය අනිත් කට්ටිය ඊළඟ රූලෙම ગેප් එකක් තියලා ලියන්න පටන් ගන්න පුතේ. බලමු ඊළඟට තියෙන third para. තුන්වෙනි paragraph එකේ පුතේ අපිට තියෙන බලමු වාක්‍ය මොකක්ද කියලා. මට පවිත් කියවන්න පුතේ. තුන්වෙනි ඡේදයේ පළවෙනි වාක්‍ය මොකද්ද තියෙන්නේ? අප ශාක අපාදමනයට ජල උල්පත් සිඳියන් ලබයි. ඒ කියන්නේ අපි ගස් කපලා දානකොට ජල උල්පත් සිඳී යනවා. මොන කාලෙන්ද ලියන්න ඕනේ? yeah Darshini, definitely put I'll send you the link පුතේ. මම link එක වනවා පුතේ බය වෙන්න එපා. මම දන්නවා ඔයාගේ desktop එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔකේ පුතේ. අප ශාක කපා දමන විට මේක එන්න ඕනේ පුතේ සරල වර්තමාන කාලේ. පුරුද්දක් ලෙස සිද්ධ වෙන දෙයක්. ගස් කැපුවා අපි කපනකොට මේ දේ සිද්ධ වෙනවා. ගස් කපනකොට මෙන්න මේ දේ සිද්ධ වෙනවා. අපි ඒක දන්නවා. ඒක පුරුද්දක් විදිහට සිද්ධ වෙන දෙයක්. අපි කොහොමද වාක්‍යයක් ගොඩනගන්නේ? ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න ඕනේ දේ තමයි ජල උල්පත් වලට සහ සිඳී යනවට ඉංග්‍රීසි වලින් මොකක්ද කියන්නේ? ජල උල්පත් සහ සිඳී යනවට ඉංග්‍රීසි වලින් මොනවද කියන්නේ? රියානේ කියන්න පුතේ. Spring, ස්ප්‍රින්ග් කියලා කියනවා. තව ටිකක් තියෙනවා පුතේ. ඔය දන්නවද ෆවුන්ටේන්ස් කියන එක? ගොඩක් ෆේමස් පුතේ ෆවුන්ටේන්. අය අර ෆවුන්ටේන් පෙන් එක, ෆවුන්ටන් පෙන් එක මොකද උල්පත් පෑන කියලා ඔයගොල්ලෝ භාවිත කරනවා නේද? ඒක තමයි වර්ල්ඩ් ෆේමස් වචනේ පුතේ. ස්ප්‍රින්ග් කියලා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මම දෙකම දෙන්නම්. අපි පුතා ඒ ආන්සර් එක දෙන නිසා data. okay. බලා ගන්න පුතේ මේක. look at this one. ලියන්න ගන්න රූලක් ඇරලා ඔන්න දැන් තුන්වෙනි paragraph එකේ first sentence of the third para. තුන්වෙනි paragraph එකේ පළවෙනි වාක්‍ය තමයි මේ ලියන්නේ. when we cut down trees. when කියන්නේ විටකොට නේද පුතේ? when කියන්නේ මොකද්ද? විටකොට. අපි ගස් කපනකොට අපි ගස් කපන විට. when කියන්නේ විටකොට. when we cut down trees කියන්නේ අපි ගස් කපනකොට cut down trees කපනකොට කමා ඊට පස්සේ අපි කැපිටල් වලින් පටන් ගන්න නැහැ කමාස් වලට පස්සේ පටන් ගන්න පුතේ සිම්පල් වලින් water w වකුර මම සිම්පල් වලින් පටන් ගන්න තියෙන කමා එකට පස්සේ water fountains කියලා අපි භාවිත කරන්නේ ජල උල්පත් වලට කියන්නේ water fountains run dry මොකද පුතේ run dry කියන්නේ පුතේ හින්දෙනවා මොකද run dry කියන්නේ පුතේ හින්දෙනවා ලියා ගන්න පුතේ run කියන්නේ දුවනවා dry කියන්නේ වේලෙනවා එහෙමනේ මෙහිම අර්ථයක් ගන්න එපා run dry කියන්නේ පුතේ මේක phrasal verb එකක් කියන්නේ යුගල පදයක් run කියන ක්‍රියාව අපි මෙතන ක්‍රියාපද දෙකක්ම ඇවිල්ලා තියෙනවා run කියලා ක්‍රියාපදයයි dry කියලා වේලෙනවා කියන ක්‍රියාපදයයි
සමහරලාට adjectives භාවිතා කරන්න පුළුවන් dry කියන එක really කියලා right එතකොට මේ යුගල පදයෙන් කියන්නේ පුතේ run dry වෙන වෙනම ගන්න එපා දැන් මම හොඳම උදාහරණයක් දෙන්නම් give up give එකයි up එකයි එකතු වුනහම අතාරිනවා ඒ කියන්නේ අතහැරලා දානවා එතකොට pull over කියන්නේ ඔන්න ඔහෙට ගන්න පොඩ්ඩක් නවත්තනවා නේද පුතේ get up කියන්නේ නැගිටිනවා wake up කියන්නේ ඇහැරෙනවා නැගිටිනවා නේද පුතේ අන්න ඒ වගේ පුතේ අපේ තියෙනවා වචන අපි හදාගන්නේ අපි වචන දෙකක් එකතු කරලා. ඒතර ඒ වගේ වචනයක් තමයි run dry කියන්නේ පුතේ නිදෙනවා. එතකොට fountains කියන එකට අපේ දුව වචනයක් දුන්නා කවුද අපේ netmi දීපු වචනෙත් මම දෙනවා මෙතන. water spring. springs කියන්නේ පුතේ උල්පත්. මොන තරම් සමාන පද තියෙනවා. ශබ්ද කරන්නේ අල් ගය G අකුර තිබුණා කියලා අල් ගයන්න එක ශබ්ද කරන්න යන්නේ නැහැ. springs කියන්නේ පුතේ උල්පත්. fountain මේක ශබ්ද කරන්නේ පුතේ fountains. ඒකත් තියාගන්න අමාරු මොනක් පුතාලට. fountains කියන්නේ පුතේ උල්පත්. දෙකම ඔන්නම් අර spring කියන එක වෙනම ලියා ගන්න පුතේ උතරම ලියන්න යන්න එපා. අමාරු වචන දෙක ලියා ගන්න. මේ වාක්‍ය කියවන්න මට අපේ who's that නිපුණ කියන්න පුතේ when we cut down trees read down පුතා when we cut down this water butter cutter mutter patter ගන්න ආර එක අපි සිංහලයේ විදියට අපි ශ්‍රී ලාංකික විදියට ඉන්දියානු වෙන්න ඕනේ නැහැ අපිට ඒගොල්ලන් අපි අඳුරගන්නේ අන්නේ එකේ ඉන්දියානෝ ශ්‍රී ලාංකිකයෝ කියලා පුතේ ඉන්දියානු කැත විදිහට ආර් එක උච්චාරණය කරනවා බටර් මටර් පටර් නේද පුතේ වෝටර් අපි කියන්නේ එහෙම අපි කියන්නේ වාටර් හරි විදිහට ප්‍රොනවුන්ස් ගන්න පුතේ ලාංකික අපි 99ක් අපේ සාක්ෂරතාවය තියෙනවා පුතේ හොඳ ශ්‍රී ලාංකික විදිහට ඒක නිසා පුතේ අපි හැමෝම භාවිතා කරන්නේ ආර් සවුන්ඩ් එක ඉච්චර උච්චාරණය කරන්න එපා වාටර් කියන පුතේ වාටර් ෆවුන්ටන් ඉපුණා I'm waiting කියන පුතේ වාටර් ෆවුන්ටන්ස් run dry එතකොට අපි ගස් කපන විට when we cut down trees water fountains run dry ජල උල්පත් සිඳී යනවා කියා ගන්න පුතේ මාරු වචන ඔය පාඩම් කරන්න මෙතන විතරක් නෙමෙයි අපේ වියලි කාලගුණයක් ගැන drought එකක් ගැන එනකොට අපිට ලියන්න මේ විදිහට අවශ්‍ය වෙන මේ කොටස් ඔය මේ ශාකවල ප්‍රයෝජනයක් විතරක් නෙමෙයි වියලි කාලය පැමිණ ඇත drought severe drought එකක් ගැන ඉතා රළු මොකද මොනවාද drought එකක් කියන්නේ සාමාන්‍යයෙන් අපිට භාවිතා කරන්න පුළුවන් නියඟයක් නේද පුතේ අන්න ඒ වගේ අපිට එනකොට මේවා භාවිතා කරන්න පුළුවන් ඔළුවේ තියා ගන්න මේ වචන ඩික්ටේෂන් අපි චූටි කාලේ පුතේ මේ වචනයක් ගානේ අපි පාඩම් කළා පොඩි කාලේ ඉඳන් ඒකත් හින්දා තමයි අදටත් මේ වෙනකොට මතක පුතේ හැම දෙයක් තමන් ආස වෙන්න පුතේ ගණන් වලට වගේම එනිසා සයන්ස් වලට වගේම ඉංග්‍රීසි වලටත් ආස වුණොත් මේක ලැන්ග්වේජ් එකක්නේ මේක පුතේ භාෂාව සබ්ජෙක්ට් එකක් විදිහට ඔයගොල්ලෝ පන්ති ඉගෙන ගත්තට මේ භාෂාවක උගන්වන්න හරි අමාරුයි මතක තියාගන්න. ගුරුවරුන්ට හරි අමාරුයි. ගොඩාක් අපිට අපිව මහන්සි කරන්න සිද්ධ වෙනවා. නමුත් සබ්ජෙක්ට් එකක් එහෙම නෙවෙයි තිබ්බා තියෙන ටික තකාල ඉගෙන ගන්න. මේක ගොඩාක් ඔයගොල්ලෝ ස්වයං අභ්‍යාස කරන්න ඕනේ. ඔයගොල්ලෝම අභ්‍යාස කරන්න ඕනේ පුතේ ගොඩාක් ප්‍රැක්ටිස් මතක තියාගන්න උච්චාරණය කරන විදි ගොඩාක් දේවල් තියෙනවා පුතේ ඔයගොල්ලන්ට කරන්න. අපි යම් පුතේ තුන්වෙනි ඡේදයේ දෙවෙනි වාක්‍යයට. look at the second sentence of the third para තුන්වෙනි paragraph එකේ ඔන්න යනවා පුතේ අපි දෙවෙනි වාක්‍යයට මට කියවන්න අපේ විනුර කියවන්න පුතේ දෙවෙනි වාක්‍ය මොකද්ද තියෙන්නේ කියලා read down පුතා ගොඩක් මිනිසුන් ශාකවල ඇති වටිනාකම තේරුම්ගෙන නොමැත. හරි කියන්න විනුර ඔයාවක ඉංග්‍රීසියෙන් හරිම ලේසි වාක්‍ය ටිකක්. මොකද අමාරු නෑ. වටිනාකම කියන්නේ value එක. ගොඩක් මිනිස්සු කියන්නේ most of the people. ශාකවල කියන්නේ trees. නොමැත කියන්නේ doesn't don't ඕන එකක් දාන්න පුළුවන්. තේරුම් ගන්නවට කියන්නේ understand. ඔයා කොහොමද වාක්‍ය ගොඩනගන්නේ පුතේ? most of people නැත්නම් most of the people කියන පුතේ. Most of the people have not
understood කියන එක ගන්නත් පුළුවන් නේද පුතේ? Upeja joining just now. Right, okay, doesn't matter. බලමු අපි කොහොමද මේ වාක්‍ය ඉංග්‍රීසි වලින් ලියන්නේ කියලා. බලා ගන්න වින්ටර් වාක්‍ය කියවන්න ඕනේ මම දෙන වාක්‍ය පුතේ please. ඔය සරල වචන ටික අන්නේ පුතේ තියෙන අපි බලන්න ඕනේ සරල වචන ටික එකතු කරලා කොහොමද අපි වාක්‍යයක් ගැට ගහගන්නේ කියලා. Look at this one. All right, this one. All right. දැනගන්න ඕන විශේෂ කාරණය have has එනකොට ලෝකේ ඕනම තැනක මම හැමදාම බණ කියනවා වගේ කියලා දීලා තියෙනවා පුතා ඔයගොල්ලන්ට මේක හැම වෙලේම have has එක head එක කොහෙද එන්නේ have not has not had not ඒවා කොහෙද එන්නේ පුතේ ඒකත් එක්කන ක්‍රියාපදයේ මෙන්න අපි නිතර මොකෙන්ද භාවිත කරන්නේ මොන කාලෙන් මොකෙන්ද භාවිත කරන්නේ පුතේ past participle pp කියන්නේ පුතේ past participle බය වෙන්න එපා past participle එකක් හඳුනගන්නේ අර ලා කියන සෙට් එක මම කියලා දීලා තියෙනවා eat කියන්නේ කනවා eat කියන්නේ කෑවා eating කියන්නේ කාලා ලා සෙට් එක write කියන්නේ ලියනවා wrote කියන්නේ ලිව්වා written කියන්නේ ලියලා ලා සෙට් එක අනේ ලා සෙට් එක තමයි පුතේ එන්නේ have has had වලට පස්සේ ඒ කියන්නේ තේරුම් අරගෙන නැහැ දැන් අර ගල්ලා කියන්න බෑනේ දැන් මේ වගේ ඒවා තියෙනවා ගෙන මොනවාද buy කියන්නේ මිලදී ගන්නවා brought නැත්නම් bought කියන්නේ මිලදීගෙන මිලදී ගල්ලා කියලා කියන්න බෑ එතකොට take කියන්නේ අර ගන්නවා taken කියන්නේ අර ගල්ලා කියන්න බෑ අරගෙන අන්න ඒක තමයි වින්ඩෝ දැන් ඔතනට එන්න හදන්නේ වේටා දැන් realize කියන්නේ තේරුම් ගන්නවා realize කියන්නේ මොකද්ද වින්දුර අපි අර understand කියන එකට සමාන පදයක් realize කියන්නේ තේරුම් ගන්නවා යථාර්ථය තේරුම් ගන්නවා හරි නැත්තම් තේරුම් ගන්නවා එතකොට ඕක past participle වලට එනකොට pp වලට එනකොට පුතේ realized කියන්නේ තේරුම් ගල්ලාද නෑ තේරුම් අරගෙන ගෙන කියන ඒවා 14ක් තියෙනවා පුතේ ඒ කොටට අයිති වෙනවා ලාලා වගේම ගෙන ඒවා ටිකකුත් තියෙනවා එතකොට realized එක අයිති වෙන්නේ තේරුම්ගෙන තේරුම් අරගෙන නෑ කියන එක නේද ඔතන තියෙන්නේ තේරුම් අරගෙන නෑ ඒකයි have not එක තියෙන්නේ මොළයිදම කියවන්න වින්දුර වාක්‍යය most of the peoples have not realized the value of trees. very good ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕන විශේෂ කාරණා. ඒ කාට හරි ප්‍රශ්නයක් එනවද? net මේ වාට මම මේ ලියලා තියෙන people එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඔයගොල්ලෝ තර්ක කරන්න ඕනේ පුතේ ගුරුවරුත් එක්ක නැතුව නිකන් ඔහේ ඉගෙනගෙන ඉන්න එපා. අපි ගුරුවරුත් එක්ක තර්ක කරලා ඉගෙන ගන්නෙ. තර්ක කරලා ඉගෙන ගත්තේ. right? මොකද බොරු දේවල් උගන්වනකොට මොකද එහෙම බෑ. ඔයගොල්ලෝ හරි දේවල් හරිද වැරදිද කියලා ඔයගොල්ලෝ දැන් ලෝකෙ දියුණු වෙන පුතා. අහන්න ඕනේ ප්‍රශ්නේ මේක කොහොමද එන්නේ කියලා. පුතේ net මේ people එකේ ප්‍රශ්නයක් තියෙනවද? අනේ මට දාන්න අමතකුණානේ එකක් කියලා හිතෙනවා වගේද ඔයාලට? net මේ කියන්න පුතේ. ඕගොල්ලෝ බැංක් එකට හරි ගියාම බලන්න people's bank හරි බලන්න. very good දර්ශනී මට ඒවල තියෙනවා එහෙම ස්ථානේ නැහැ කියලා. very good පුතා super. පුතා people කියන්නේ එක මිනිස්සෙක් කියන්නේ one people. මිනිස්සු 100ක් හිටියත් අපි කියන්නේ 100 people. peoples කියලා වචනයක් ලෝකේ නැහැ පුතේ. ඒකනේ අපි people's bank එක කියනකොට POPLE උඩුකමා S. POPLE උඩුකමා S. ඒ කියන්නේ පුතේ අපි ඒක වචන සහ බහුවචන දෙආකාරයෙන්ම භාවිත කරනවා. people peoples කරන්නේ. ඒක ඉස්සරහට යෙදෙන අණු එක තමයි අපි තීරණය කරන්නේ ඒක වචනද බහුවචනද කියලා. one people කිව්වොත් එහෙම එක මිනිස්සෙක්. two නම් people දාන්න නැතුව peoples දාන්න යන්න එපා. two කිව්වත් people. 10 කිව්වත් people. ඒක අපි අවස්ථානුකූලව නම් එකත් එක්ක තමයි තේරුම් ගන්න පුතේ මේක ඒක වචන බහුවචන කියලා. peoples දාන්න යන්නේ නැහැ බහුවචනයි කියලා පුතේ. බහුවචන වලටත් peopleම තමයි. ඒක විශේෂයෙන් ඔළුවේ ලියලා තියාගන්න පුතේ note down කරලා. please. එතකොට most of the people ඒ කියන්නේ කවුද පුතේ most of the people කියන්නේ ගොඩක් මිනිස්සු have not realized ඒගොල්ලෝ තේරුම් අරගෙන නැහැ දැන් අරගෙන තියෙනවට කියන්නේ have නේ පුතේ අරගෙන නැහැ කියන්නේ have not මොකද්ද ඇත්ත යථාර්ථය තේරුම් අරගෙන තියෙනවා කියන්නේ have has මතක තියාගන්න පුතේ of කියන්නේ එක්කෙනෙක් අහනවා පුතේ of කියන්නේ මොකද්ද කියලා. very good. පුතේ ඔයගොල්ලෝ දන්නවද collective nouns භාවිතා කරනකොට අපි of එක භාවිතා කරනවා. මේක
most of the people යන්නේ පුතේ collective එකක් විදියට. මේක එක යුනිට් එකක්. විනුර ඔයා මියුට් එක අයින් කරලා මට කියන්න ඔයා අපේ ගෙදරට එනවා ආගේ යාළුවෙක් කියලා. මං අහන පුතේ මේ කවුද කියලා. ඔයා කියනවා සර් මේ මගේ යාළුවෙක්. කොහොමද කියන්නේ මේ මගේ යාළුවෙක්. කොහොමද කියන්නේ? මෙයා මගේ යාළුවන්ගෙන් එකෙක්. මේ මගේ යාළුවෙක්. අපි ඔෆ් එක භාවිත කරන අවස්ථාව. නිකන් ඔෆ් එකේ තේරුම තනි කරලා ගත්තොත් ගැන. ඔෆ් කියන්නේ එකක් ගැන නැත්තම් ගෙන්න යන අර්ථය. නමුත් මෙතන කොලෙක්ටිව් එකක් තියෙන සමූහ නාමයක්. ඔය සෙට් එක. හරියට මේ වගේ. පුතා මල් පොකුරක් කියන්නේ මොකද්ද? කවුද දන්නේ? මල් පොකුරක්. branch මල් of flower පොකුරක්. මොකද්ද? bunch of flower. bunch of flowers නේද පුතේ? bunch of flowers මල් පොකුරක්. කොහොමද කියන්නේ පුතේ? අලි රංචුවක්. අලි රංචුවක්. ඒගොල්ලන් herd තියෙන of collective. elephants very good පුතා. herd of elephants. herd of elephants කියන්නේ පුතේ අලි රංචුව. එතන off ආවා. අතනත් off ආවා. මගේ යාළුවෙක් කියන්නේ කොහොමද? one of my friends. one of my friends. පුතේ off එක භාවිතා කරනවා මේ විදිහට අපි එක යුනිට් එකක් විදිහට මේ විදිහට අපි collectives භාවිතා කරනකොට. ඒතකොට off කියලා වෙනම අර්ථයක් ගන්න බෑ. අතන most of the people කියන්නේ ගොඩක් මිනිස්සු. එක යුනිට් එකක් විදිහට අපි භාවිතා කරනකොට off එක අනිවාර්යෙන් මැදට භාවිතා කළ යුතුමයි පුතේ. right අපිට ඉස්සරහට හම්බ වෙනවා මේවා. අපේ අර හිස්තැන් සම්පූර්ණ කරනකොට පුතේ වචන ටිකක් දීලා ටික ඡේදයක් දීලා මැද තියෙන හිස්තැන් සම්පූර්ණ කරනකොට ඔන්න ඔය වචන ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න පුතේ. යම් කිසි දෙයකින් එකක් ගැන අපි සඳහන් කරනකොට මිනිස්සු මේකේ මිනිස්සු විශාල කියන්නේ මිනිස්සු තව අඩු ප්‍රතිශතයක් ඉන්නවා. ඒගොල්ලන්ගෙනුත් විශාල ප්‍රතිශතයක් ගැන කියනකොට තමයි පුතේ most of the people කියන්නේ. මිනිස්සු ගොඩක් ඉන්න ඒගොල්ලන්ගේ වඩා වැඩි ප්‍රතිශතයක් ගැන කියනකොට අර වෙන් කරලා ගන්නකොට අපි භාවිතා කරනවා මැදට of එක. එතකොට have not realized කියන්නේ තේරුම් අරගෙන නැහැ. කියනවට කියන්නේ have not කියන්නේ නැහැ. කියන්නේ නැහැ. එතකොට realize කියන්නේ තේරුම් අරගෙන past participle එක verb එක නේද පුතේ ක්‍රියාපද. the value of trees මොකද්ද තේරුම් අරගෙන නැත්තේ? ශාකවල ඇති වටිනාකම. මොකද්ද? the value of trees. නැත්නම් the value of trees. ශාකවල වැදගත්කම. ලියාගෙන යන්න පුතේ please. මේ තියෙන දෙවනි වාක්‍ය තුන්වෙනි ඡේදය. most of the people have not realized the value of trees. Finished? I'm gonna third sentence පුතේ ඊළඟ වාක්‍යයට යනවා. මට එන්න අපේ ඉන්නවාද පුතා Zara? අනේ sorry පුතා totally forgot about you. Zara if you can please tell me පුතේ. Zara කියවන්න පුතේ ඊළඟ වාක්‍ය. read down. නීති විරෝධී ශාක බිම හෙලීම කියන්න පුතා. නීති විරෝධී ශාක බිම හෙලීම අද සාමාන්‍ය දෙයකි. very good පුතා. නීති විරෝධී කියන්නේ මොකද්ද පුතේ? illegal. නේද පුතේ? දැන් legal කියන්නේ නීතියට එකඟ. එතකොට illegal කියන්නේ නීති විරෝධී. නීතියට පටහැනි නේද පුතේ? නීතියට එකඟ වෙන්නේ නැහැ. illegal. එතකොට බිම හෙලනවට කියන්නේ cut down නේද පුතේ? නැත්නම් cutting down. නැත්නම් felling down. නැත්නම් fell down. ඕන එකක් ගන්න පුළුවන්. ඊළඟට සාමාන්‍ය දෙයක්. මොකද්ද පුතේ? සාමාන්‍ය දෙයක් කියන්නේ common. නැත්නම් usual කියලා භාවිතා කරන්න පුළුවන්. කොහොමද අපි මේ අමාරු වචන ටික එකතු කරලා වාක්‍ය ගොඩනගන්නේ? ශාක බිම හෙලීම කියන එකෙන් තමයි පටන් ගන්න. ශාක බිම හෙලීම නේද පුතේ? නීති විරෝධී දෙයක් නේද පුතේ? නීති විරෝධී ශාක බිම හෙලීම අද සාමාන්‍ය දෙයක්. බලමු අපි මේක වාක්‍යකින් කොහොමද ඉංග්‍රීසි වාක්‍යකින් අපි ගොඩනගන්නේ කියලා. Look at this one පුතා. I don't need to write down one by one. Takes too much time. ගොඩක් වෙලාව යන නිසා I have given like this way පුතේ බලා ගන්න. Look at this one. මොකද්ද පුතේ? illegal felling of trees. මොකද්ද fell කරනවා කියන්නේ? illegal felling of trees.
නීති විරෝධී ශාක බිම හෙලීම. ඒ කියන්නේ නීති විරෝධී ලෙස ගස් කැපීම නේද පුතේ? illegal felling of trees. නීති විරෝධී ලෙස ශාක බිම හෙලීම. එතකොට ඒක එක යුනිට් එකක් විදියට ගන්න. පුතේ felling trees කියන එක මතක තියාගන්න. මෙන්න මේ felling trees එක යුනිට් එකක් පුතේ. එක ඒකකයක්. හරියට මෙහෙම ගත්තොත්. හරි මම දෙනවා වින්ද්‍ර වේට්ටා කොමන්ට් එකේ තේරුම් දෙනවා පුතේ. දැන් felling trees එකට උදාහරණයක් මම දෙන්නම්. playing cricket. කොහොමද කියන්නේ ක්‍රිකට් සෙල්ලම් කිරීම මගේ විනෝදාංශයයි. මොකද්ද පුතේ? ක්‍රිකට් සෙල්ලම් කිරීම මගේ විනෝදාංශයයි. මට ඔබ පුළුවන් නම් කියන්න Netflix. If you can please tell me how you are going to make the sentence. ක්‍රිකට් සෙල්ලම් කිරීම මගේ විනෝදාංශයයි. Playing. Let me playing cricket කියන්නේ එක යුනිට් එකක්. එක ඒකකයක්. ඒක යන්නේ සිංගියුලර් යුනිට් එකක් විදිහට. ඒ කියන්නේ ඒක වචන ඒකකයක් විදිහට. එතකොට ඔයා භාවිතා කරන්න ඕන පුතේ is නම් is, has නම් has, was නම් was නේද පුතේ? ඒක වචන ස්වරූපෙන් තමයි භාවිතා කරන්නේ. නැත්තම් අපි බේස් ෆෝම් එක තියන්න නැතුව ක්‍රියාපදයේ සවුන්ඩ් එකක් දාලා තේරුණා නේද පුතේ? එතකොට illegal felling of trees. නීති විරෝධී ලෙස ශාක බිම හෙලීම. එක යුනිට් එකක්. එතකොට ඒක යුනිට් එකක් නිසා අපි භාවිතා කරලා තියෙනවා පුතේ is කියන helping verb එක. is කියන helping verb එක. ඊළඟ වාක්‍ය ඛණ්ඩේ සම්බන්ධ වෙනවා කොහොමද? illegal felling of trees is very common today. පුතේ common කියන්නේ පොදු සාමාන්‍ය. common කියන්නේ පුතේ පොදු නැත්තම් සාමාන්‍ය. ඔකට common එකට තව සමාන වචනයක් ගන්න පුළුවන්. is very මොකද්ද? සාමාන්‍ය. normal, general, usual මේ මොකක් තිබුණත් පුතේ අපි භාවිතා කරන වචනේ common. තේරෙනවද පුතේ? අපිට දාන්න බෑ very normal today නෑ ගැලපෙන්නේ නෑ. it's very general ගැලපෙන්නේ නෑ. it's very usual නේද පුතේ? usual ගැලපීමක් නෑ. usual දානවා ගොඩක් අපි මැදට භාවිතා කරන්නේ. මැදට වැඩිය මුලට right? I usually come to meet you. එතකොට අපිට මෙතන සාමාන්‍ය දෙයක් කියලා භාවිතා කරන අර common එකට පොදු ඒ සිංහල වචනේ භාවිතා කරන වචනේම ඉංග්‍රීසි වචනේ භාවිතා කරන පුතේ common. common කියන්නේ සාමාන්‍ය. අද සාමාන්‍යයි. දැන් ඔයගොල්ලෝ අන්තිමේ ඇඳුම් ගොඩක් common. මේ අපේ ආසියාතික රටක්. අපි ආසියාතික රටවල් වල අඳිනවා පුතේ. ඔය සීත රටවල් අඳින එස්කිමෝරු අඳින නිකන් අර බැටළු හැමින් ඔය සත්තුන්ගේ හම් වලින් ඒවා නෑ පුතේ අපිට අවශ්‍ය නෑ. ගොඩක් අය ඉන්නේ අඳුන් නැතුවනේ පුතේ අපිට ෂර්ට් එකක් දාගෙන හිටියත් ඒ ඇති නේද පුතේ? මේ අවුව හොදටම මේ දාඩිය දානවා නේද පුතේ? එහෙනම් අපේ මොනවාද ෆැෂන් ගොඩක් common. අපි යූස් කරන ෆැෂන් ගොඩක් common. common කියන්නේ හරීම හැමෝටම කියන්නේ සාමාන්‍ය. කියන්නේ පොදු අන්‍ය අනාර්ථ පුතේ සාමාන්‍ය අඳුන් තමයි අඳින්නේ. ඒතර common today කියන්නේ සාමාන්‍ය දෙයක්. very common. ගොඩක් සාමාන්‍ය දෙයක් කියලා තමයි මම දීලා තියෙන්නේ. හරිම සාමාන්‍ය දෙයක්. ඕකේ. දැන් ඔන්න තුන්වෙනි වාක්‍යයක් දුන්නා. ඊළඟට යමු පුතේ අපි මේ තුන්වෙනි ඡේදයේ හතරවෙනි වාක්‍යය මොකක්ද කියලා බලන්න. මේ මතක තියාගන්න පුතේ legal මේක මේ හරි පුතේ ඉන්න මම දෙන්නම් හරි. ඒතර පුතේ මේක illegal නේ දීලා තියෙන්නේ. illegal එකේ පුතේ අපිට ඔක legal කරගන්නවා නම් මෙන්න මේක. මෙන්න මේකේ මේ තියෙන පුතේ මෙහෙම. දැන් ඕකේ capital වලින් පටන් ගන්න තියෙන්නේ. ඕකේ එන්නේ මෙහෙම I-double-L-E-G-A. නමුත් අර වාක්‍යක මුලින් පටන් ගන්න නිසා පුතේ I අකුර capital නේ. ඒකයි මේ වාක්‍යයක එහෙම ප්‍රශ්නයක් දෙන්නේ. I-double-L-E-G-A. කොහොමයි පුතේ තියෙන්නේ මුල අකුර capital නිසා. හරිනේ පුතේ? එතකොට illegal. ඔයාලට පේනවා චුට්ටක් විතර difference එකක් තියෙනවා. I-double-L I capital එතන තියෙන පුතේ. එතකොට ඕකම legal කරන්න පුළුවන් පුතේ කොහොමද? නීතියට එකඟ legal. legal කියන්නේ පුතේ නීතියට එකඟ. නීතියට එකඟ illegal කියන්නේ පුතේ නීති විරෝධී. හරි. Let's go for the next one පුතේ අපි යමු ඊළඟ එකට. මට කියවන්න ඊළඟ වාක්‍ය අපේ විනුර sorry
විහඟ ආයුධය පුතේ විහඟ ඉන්නවද විහඟ ඕකේ සශිනී ආයුධය පුතේ සශිනී ආයුධය can you hear me okay anyone else කවුරු හරි කියන්න මට මේ ඊළඟ වාක්‍ය සමහර අවස්ථාවල ජනිත් කියන්න පුතේ සමහර අවස්ථාවල ගස් කැපීමට සිදුවන බව සත්‍යකි. නමුත් අප එම ශාකය වෙනුවට පෙරස් සිටුවිය යුතුමය. ඔව් පුතේ අපි ගස් කපන්න නැතුව ඉන්න බෑනේ නේද? ගියක් හදනවා නම් අපිට වත්තේ පොල් ගස් ටිකක් තියෙනවා නම් පරාල ටිකකට පොල් ගස් ටිකක් කපා ගන්නවා නේද පුතේ? පොස් ගහක් තියෙනවා නම් කපා ගන්නවා ලෑලි වලට නේද පුතේ? කල් තුරු උළුවව දොර ජනෙල් දාගන්න නේද පුතේ? ඒවත් තියෙන්න ඕන. කපනවා කියලා එක හරකෙක් වගේ නේද මුළු යායක්ම කපාගෙන යන්නේ නැහැ නේ පුතේ අපි නේද? කපනවා කියලා ඒක කැපුවොත් අපිට කපන්න වෙනවා ඒක ඇත්ත. ගස් කපන්න නැතුව අපිට ජීවත් වෙන්න බෑ. අපිට එක දේවල් මිනිස්සු ජීවත් වෙනවා ඒවා කපලා නේද පුතේ? එහෙම කියලා මේ කපාගෙන අරගෙන යන්නේ නැතුව ඒවා වෙනුවට කැපුවොත් ගහක් හිටවන්න ඕන. නේද පුතේ? කැපුවොත් අපි ගහක් හිටවන්න ඕනේ. තව අවුරුදු 100,000 ගානකින් හරි ඒක කවුරු හරි පළදාව භුක්ති විඳින්නේ නේද? හිටවුවොත් නේ පුතේ. හිටවන්න ඕනේ. අපි සාධාරණීකරණය කරලා තියෙනවා. අනේ ඇත්ත අපිට කපන්න වෙනවා තමා. ඒක සත්‍යයක්. නමුත් බට් එක පටන් අරගෙන අපි ඊළඟ වාක්‍ය සම්බන්ධ කරනවා. මම ෆුල් ස්ටොප් නොදා ඒක සම්බන්ධ කරන්නේ නැත්නම් ෆුල් ස්ටොප් එක තිබුණාට බට් එක දාලා. බලමු අපි වාක්‍ය කොහොමද ගොඩනගන්නේ කියලා පුතේ. ඕකේ මට මේක රීඩ් ඩවුන් අපේ ජනිත්ම කියන්න පුතේ. කියවන්න පුතේ. It is true that sometimes need to cut down trees, but we must plant another tree in the අමාරු වචන හම්බුණා නේ පුතේ. ඔන්න මම අරන් තිනවා සත්‍යයක් කියන එක මුලට ගත්තා. It is මොකද it is true. සත්‍යයක්. ඒක සත්‍යයක්. මොකද්ද? It is true. මොකද්ද සත්‍ය? ලියා ගන්න දන්නේ නැත්නම් true. මොකද්ද true කියන්නේ පුතේ? true කියන්නේ සත්‍ය. ඇයි අපි චූටි කාලේ ඉගෙන ගන්න දැන් තාමත් ඉගෙන ගන්න ඔලෙල් වලටත් එනවා true and false. සත්‍යද අසත්‍යද නේද පුතේ? true or false. true කියන්නේ සත්‍ය. එය සත්‍ය කී මොකද්ද සත්‍ය? අපිට කපන්න වෙන එක නේද? that sometimes we need to cut down trees. සමහර වෙලාවට අපිට ගස් කපන්න වෙනවා. ඒ කියන්නේ we need ඒක අපේ අවශ්‍යතාවයන් මත අවශ්‍යයි ගස් කපන එක නේද පුතේ? sometimes we want කියලා දුන්නේ නැහැ. ඕනේ කියලා දුන්නේ නැහැ. need අවශ්‍යයි. need එකේ තේරුම පුතේ අවශ්‍යයි. අවශ්‍ය. sometimes සමහර වෙලාවට අපිට අවශ්‍යයි. we need to cut down. to එකට පස්සේ භාවිතා කරපු verb එක පුතේ base form. මම ඒවා උගන්වලා තියෙනවා නේද පුතේ? ඔයා to භාවිතා කරන්නේ මොකද්ද? ඒකත් එක්ක එන ක්‍රියාපදය base form. හේතුව මෙහෙමයි. to cut down. දැන් මේ සම්පූර්ණ එක දැන් cut down කියන්නේ කපනවානේ. cut down කියන්නේ පුතේ කපලා හෙලනවා. කපලා දානවා නේද පුතේ? cut down. එතකොට to cut down කියන්නේ කපා දැමීමට, හෙලා දැමීමට. ඒක සත්‍යයක්. සමහර වෙලාවට අපිට අවශ්‍ය වෙනවා කපා දැමීමට ගස්. cut down trees. cut down trees කියන්නේ ගස් කපා දැමීමට සිද්ධ වෙනවා. ඒක සත්‍යයක් නේද පුතේ? but එකෙන් මම සම්බන්ධ කරනවා ඊළඟ වාක්‍ය ඛණ්ඩය. full stop නෑ පුතේ. but එකෙන් පස්සේ පටන් ගන්න වචනේ simple වලින් පටන් ගන්න යා. capital නෙමෙයි. but එකේ b එකත් capital නෙමෙයි. තාම මේ වාක්‍ය ඉවර නෑ. තනි වාක්‍යයක්. මේවට කියන්නේ conjunction. සංධි නාම වලින් වාක්‍ය දික් කරගන්න. තාම එකම වාක්‍යයක්. but නමුත් we must plant. කවුද දන්නේ plant කියන එකේ තේරුම? රුපියල් 5ක් දෙනවා. කැටේ දාගන්න. අපි අනිවාර්යයෙන්ම plant කර යුතුයි. plant කියන්නේ මොකක්ද පුතේ මෙතන? නෑ පුතේ. හිතවනවා. very good පුතේ. ක්‍රියාපදයේ මෙතන භාවිතා කරලා තියෙන plant කියන්නේ හිටවනවා.
මම දැනගත්ත ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම plant කියන්නේ පැලයක් කියලා ගන්නවා කියලා. We must plant කියන්නේ අපි අනිවාර්යෙන්ම. must කියන්නේ යුතුයමයි. should නෙමෙයි මම දැම්මේ. මට තිබුණා උතන should දාන්න. should දැම්මොත් එහෙම හිටවුවත් එකයි නැතත් එකයි. නමුත් මහ ගරුස ගහක් කැපුවාම පැලයක් සිටවපල්ලා අනිවාර්යෙන්. නේද පුතේ? We must අපි අනිවාර්යෙන් plant කරන්න ඕන. plant කියනවා පැලයටත් නේද පුතේ? එකම අකුරු. නමුත් මෙතන ගන්නෙ ඒ නාම පදයක්නේ plant කියන්නේ. මම ගත්තේ ඒකෙම plant කියන ක්‍රියාපද. plant කියන්නේ සිටවනවා. අපි සිටවිය යුතුයි මොකද්ද? another tree. අන්න දැක්ක මම මේ වාක්‍යයන් මුලින් පටන් ගන්නකොට මාද මාතෘකාව පටන් ගන්නකොට පුතේ මම මුලින් දුන්නා ඔයගලට මොකද්ද? tree එකේ අර්ථය මහා රූස්ස ගස් වලට මෙන්ම කුඩා ශාක වලටත් පැලවලටත් අපිට භාවිතා කරන්න පුළුවන් පොදුවේ. මම ඔයගලන්ට සරලම උදාහරණ දෙන්නම් මෙහෙම. මට කියන්නකෝ පුතේ කවුරු හරි කෙනෙක් ඉන්නවා. පැල සිටුවීමේ දිනය. අපි කියන්නේ නැහැ නේ ශාක සිටුවීමේ දිනය කියලා. පැල සිටුවීමේ දිනේට ඉංග්‍රීසියෙන් මොකක්ද කියන්නේ? net me planting day කියලා කියනවලු. එහෙනම් මොකද්ද පුතේ? tree planting day. very good පුතේ. tree planting day කියන්නේ පුතේ පැල සිටුවීමේ දිනය. එහෙනම් tree කියන එකේ තව අර්ථයක් මහා රූස්ස ගස් වගේ පුතේ කුඩා පැලවලටත් අපි කියනවා trees කියලා. එතකොට පුතේ මෙතන මම දීලා තියෙනවා but we must plant අපි අනිවාර්යෙන්ම සිටවිය යුතුයි another tree තවත් පැලයක් in that place. නේද පුතේ? in that place. එම ස්ථානේ ගහ කප්පු ස්ථානේ තව පැලයක් ඉන්දවිය යුතුයමයි. ඉන්දෝනා කියන ගිහිල්ලා වඩාගෙන ගිහිල්ලා ඉන්දෝනා නෙමෙයි හිටවනවා නේද පුතේ? we must plant another tree. තවත් පැලයක් සිටවිය යුතුයමයි in that place. එම ස්ථානේ Okay මට මේ net මේ ලියපු වාක්‍ය ආයි ලස්සට කියන්න පුතේ without hesitation එක දිගට කියවගෙන යන්න පුතේ. It is true that sometimes we need to cut down trees, but we must plant another tree in that place. Thank you very much පුතා super. ඔයාලා මේ රචනාවක් කියලා පුතේ මේ රචනාවම ලියන්න කියලා මේ ඉගෙන ගන්න යන්න එපා. ඒක තියෙන කොටස් ඔළුවට ගන්න පුතේ please අපිට අවශ්‍ය වෙනවා. ඕකෙන් ඉගෙන ගත්තොත් නම් ඕගොල්ලෝ අමුතු වාක්‍ය ඛණ්ඩ ඕනම තැනකට භාවිතා කරන්න පුළුවන් වාක්‍ය ඛණ්ඩ 10ක් ඒකයි මගේ පරමාර්ථය පුතේ. right අපි යමු පුතේ ඊළඟ එක. හරි ඊළඟට අපි ගන්නවා පුතේ මේ තුන්වන ඡේදයේ අවසාන වාක්‍යය. කියවන්න පවිත් ගසක් කැපීමට පවිත් පුතා read down. ගසක් කැපීමට ගතවනුයේ ගසක් කැපීමට ගතවනුයේ පැය දෙකක් තුනක් වුවද ඒ වැඩිවීමට අවුරුදු ගණනාවක් ගත වේ. ගසක් කැපීමට ගතවනුයේ පැය දෙකක් තුනක් වුවද. පැය දෙක තුනක් වුවද. බලමු කොහොමද ලියන්නේ කියලා නේද පුතේ? පැය දෙක තුනක් කියන්නේ 2 or 3 hours නේද පුතේ? අපිට කියනවා it takes it එකෙන් පටන් ගන්න පුළුවන් මුලින්ම. It takes only පැය දෙක තුනක් උපරිම